බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ කොළඹ 10 මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාර වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ලීලාවතී මෑණියන් පරලෝ සැපත්ව වසරක් සපිරීම නිමිති කොටගෙන එතුමියගේ දියණිය වන වතුකාරගේ ඉන්ද්‍රාණි ගුණතිලක මහත්මිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් වන අනුෂාන් සමරවික්‍රම මඩල කන්දගේ සරණි දිල්හාරා සහ මඩල කන්දගේ ඉෂාකා උදානි යන සදැහැති පිරිස. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ සංයුත්ත නිකායේ බික්කුණී සංයුක්තේන විජයා සූත්‍රය ඇසුරෙන්. එසේනම් සදහැවතුනි, හේවිසි කලාශිල්පීන් විසින් ශබ්ද පූජාව පැවැත්වීමෙන් අනතුරුව ගෞරවනීය ස්වාමින් වහන්සේ අප සැම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා මෙම ධර්මදේශනාව ආරම්භ කරනවා ඇති. සාදු සාදු සාදු. තිසරණ සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. රූප සද්දා රසා ගන්ධා පොට්ටබ්බා ච මනෝරමා
නියතයාමි තුයිහේන මාරනාහං තිනෙත්තිකාති. සාදු සාදු සාදු. සුපින්වත්නි, මේ මොහොතේ ඔබ හැම දෙනාම බෞද්ධ රූපවාහිනී සජීවී සූත්‍ර දේශනාව සමගයි සම්බන්ධ වෙන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව කෙරෙහි හිත් පිහිටවා ගන්න කියලා ඔබට දේශනාව ආරම්භයේ අපි ඔබට සිහි ගන්වනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ලීලාවතී මෑණියන් අභාව ප්‍රාප්ත වෙලා වසරක් පිරීම නිමිති කරගෙන එතුමිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්නට වතුකාරගේ ඉන්ද්‍රාණි ගුණතිලක දයාබරණීය දියණිය ඇතුළු අනුශාන් සමරවික්‍රම මුණුබුරා, ඒ වගේම මණ්ඩල කන්දගේ සරණ දිල්හාරා කියන මිනිබිරිය, ඒ වගේම මණ්ඩල කන්දගේ ඉශාකා උදානි කියන මිනිබිරිය ඇතුළු පින්නතුන් ඊටාම උවමනාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. පින්වත්නි, දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය අහගන්න ලැබෙන එක මේ යුගයේ අපට ලැබුණු විශාල ලාභයක්. හේතුව තමයි බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙන්නේ බොහොම කාලෙකින්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පිළිසරණ හදාගත්ත, බුද්ධ ශාසනය තුල ධර්මයේ තුලින් ජීවමාන වෙන්න උත්සාහ කරපු බොහෝ පිරිසක් ධර්මයේ පිළිසරණ හදාගත්තා. සමහර උදවියට මේ ධර්මයේ තුල පිළිසරණ හදාගන්න බැරි වුණා. මේ විදියට මේ පුද්ගලයාගේ විවිධත්වයේ තුල පුණ්‍ය සංස්කාරවල ඇති විවිධත්වයේ මත සමහර උදවිය මේ සංසාර ගමනින් එතෙර වුණා. සමහර උදවියට මේ වැඩපිළිවෙල තුල ස්ථාවර වෙන්න බැරි වුණා. ඒ විවිධත්වයට පින්වත්නි බලපාන්නේ පුරාණ කුසල සංස්කාර. මේ මොහොතේ පවා අපට ලංකාවේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම තේරෙනවා විවිධත්වයක් තමයි තියෙන්නේ. සමහර අය ධර්මයට බොහෝම රුචිකත්වයක් දක්වනවා. සමහර අය ඉන්නවා ඒ ඇත්තන්ට ධර්මයේ ගැන විශේෂ අදහසක් නැහැ. සමහර අය ඉන්නවා බුද්ධ දේශනාව ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරනවා වගේ පෙන්නනවා. නමුත් අභ්‍යන්තර චිත්තසංතානය තුල එවැනි අදහසක් දැක ගන්න නැහැ. ඉතින් මේ මානසික විවිධත්වයට බලපාන්නේ සංසාරේ හුරු කරන ලද කුසල සංස්කාර. අද අපි ඔබට දේශනා කරන දේශනාව ඔබට ඊටාම වැදගත් වේවි. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ තියෙනවා බික්කුණී සංයුක්තය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ බික්කුණී සංයුක්තයේ පින්වත්නි තියෙනවා විජයා සූත්‍රය කියලා බොහෝම ලස්සන දේශනාවක්. දැන් මේ විජයා කියන භික්ෂුණිය ගිහි ජීවිතය තුළ බොහොම රූප සම්පන්න ලස්සන කෙනෙක්. ඔබ දන්නවා කේමා කියන බිසවගේ සහකාරියක් බොහෝම කිට්ටු කෙනෙක් විදිහට තමයි මේ විජයා කියන තරුණිය කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ විජයා කියන නම සමහර විට එයාගේ නම වෙන්නත් පුළුවන්. සමහර විට එයා ධර්මාවබෝධය කරගත්ත නිසා ධර්මාවබෝධය කරගත්ත ස්වභාවය අනුව විජයා කියලා නම භාවිතා කරන්නත් ඇති. කොහොම වුණත් විජයා කියන එකේ තේරුම තමයි මේ ජය ගැනීම සම්බන්ධ කාරණයක් තමයි සිහි වෙන්නේ. සංසාර දුක අප්‍රමාණ විඩාවෙන් ගත කරගෙන මේ ජීවිතේ ධර්මාවබෝධය කරා කියන අදහසින් විජයා කියලා භාවිතා කළාද කියලා අපි දන්නේ නැහැ. ධර්මයේ හරියට මේ ගැන අදහසක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල දායාද වෙන ශ්‍රාවකෙක් හොඳට මතක තියාගන්න ඕන ධර්මයට දායාද වෙලා ප්‍රතිපත්තියට දායාද වෙලා Tamanගේ ජීවිතේ ගෙවලා දාන්න. ප්‍රතිපත්තිය තුල දායාද වෙන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණත් ධර්මයේ පිහිට හදාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න
ප්‍රතිපත්තිය තුළ ඔබේ ජීවිතේ ජීවමාන කරගන්න. කොහොමද ප්‍රතිපත්තිය තුළ ජීවමාන වෙන්නේ? හෘද සාක්ෂියෙන් අවංකව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වෙන්න බලන්න. ඒ ධර්මයට දායාද වීම මගහැරුණොත් බුදුරජාණන් වහන්සේගේ සුලැඟිල්ලේ එල්ලලා හිටියත් ධර්මය අල්ල ගන්න බෑ. දැන් බුද්ධ කාලේ හිටියා බද්දාලි කියලා හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ එක්තරා වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මේ බද්දාලි කියන ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාට කියනවා මහණෙනි මම ඒකාසන භෝජනයෙන් තමයි යැපෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මම එක වේලකින් වළඳනවා. මහණෙනි මට මේ එක වේලක් වළඳලා ඉන්නකොට මට හරි පහසුයි නෙවෙයි. හරි පහසුවක් දැනෙනවා එක වේලක් වළඳලා ඉන්නකොට. කායික පහසුවක් තියෙනවා, මානසික පහසුවක් තියෙනවා, අලසකමක් ඇති වෙන්නෙත් නැහැ. හොඳට වීරිය උපදවාගෙන ජීවත් වෙන්න පහසුයි. ඒ නිසා මහණෙනි ඔබත් ඒකාසන භෝජනයෙන් ජීවිතේ පවත්වන්න කියලා මතක් කළා. ඒ වෙලාවේ මේ බද්දාලි කියන හාමුදුරුවෝ ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීනි මට නම් එක වේලකින් යැපෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ ඔහොම කිව්වට එක වේලකින් මේ ජීවිතේ පවත්වන්න පුළුවන් කියලා මගේ හිත නම් කියන්නේ. එක වේලක් වළඳලා භ්‍රමචර්යාව හුරු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මගේ හිත මට කියන්නේ නැහැ එක වේලක් වළඳලා ඔයාට ජීවිතේ පවත්වන්න පුළුවන්. ඔයාගේ මේ භ්‍රමචර්යාව හුරු කරගන්න පුළුවන් කියලා කියන්නේ නැහැ කිව්වා. බලන්න ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොන තරම් නම්‍යශීලීද. උන්වහන්සේ ඊළඟට එනං වදාරනවා එනං බද්දාලි ඒකාසන භෝජනයෙන් යැපෙන්න බැරි නම් ඔයා මෙහෙම කරන්න කියනවා. දානෙ ටික ලැබුණාට පස්සේ ඒකෙන් කොටසක් තියාගන්න. උදේට වළඳලා කොටසක් තියාගන්න. ඒ තියාගන්න කොටස ඉර අවරට යන්න කලින් ඊට පස්සේ වළඳන්න. ඒ කියන්නේ දෙවේලකින් ජීවිතේ ගැට ගහ ගන්න කියලානේ මේ කියන්නේ නොකිය. දෙවේලකින් ජීවිතේ ගැට ගහ ගන්න. ඒ වෙලාවේ ආයෙත් මේ හාඳුරෝ කියලා තියෙනවා අනේ ස්වාමීනි මට ඒත් හිතෙන්නේ නැහැ කියලා තියෙනවා. මට ඒත් හිතෙන්නේ මේ භ්‍රමචර්යාව හුරු කරද්දී දෙවේලකින් ජීවිතය පවත්වන්න පුළුවන් කියලා. මේ භ්‍රමචර්යාව හුරු කරන ශ්‍රාවකෙක් විදිහට ස්වාමීනි මට හිතෙන්නේ දෙවේලක් ඇති කියලා. ඉතින් බලන්න ශාස්ත්‍රූන් වහන්සේ කිව්වත් ධර්මයට දායාද වෙන්න නෙමෙයි යොමනාව තියෙන්නේ. පින්වත්නි බොහෝ අපහසුතා මැද්දේ වුණත් මේ ධර්ම මාර්ගයේ හුරු කරගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ සිහි කළාම සෑහෙන කාලයක් බුදුහාමුදුරුව මුණ ගැහෙන්නවත් ඇවිල්ලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා ධර්මාවාද ගන්නවත් ඇවිල්ලා නැහැ. මොකද දෙවේලකින් ජීවිතේ පවත්වන්න දක්ෂ වෙන්න කියලා උන්වහන්සේ මතක් කළා කියලා. දැන් මට මේ කියන්න උවමනාව තිබ්බේ බලන්න ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් උන්වහන්සේගේ කිට්ටුවේ හිටියත් ධර්මයට දායාද වෙන්න අකමැති නම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුළ හික්මෙන්න අකමැති නම් පැවිද්දෙකුට වුණත් පින්වත්නි පිළිසරණක් හදාගන්න පුළුවන් වෙයි කියලා අපට හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ විවිධ කාරණා විවිධ දේවල් ආමිෂය තුළින් මතුවෙන්න පුළුවන්. නමුත් දක්ෂ වෙන්න ධර්මයේ මුණ ගැහුණ එකේ ධර්මයේ තුල ජීවමාන වෙන්න. සමහර විට ධර්මයේ තුල මේ එකපාරම ගුණධර්ම පුරනකොට හිත වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා දැන් ගිහි ජීවිතයේ ගෙවලා එකපාර වුණ මාසයක් දෙකක් සිල් සමාදන් වෙනවා. මාසයක් දෙකක් සිල් අරගෙන විනාඩි 5ක් 6ක් භාවනාත් කරනවා. ඊට පස්සේ ඔන්න ස්වාමීන් වහන්සේලාටත් ඇවිල්ලා කියනවා අනේ හාඳුරනේ මගේ හිත වැඩෙන්නේ නැහනේ. සංසාරයට හුරු වෙච්ච හිතක් තියෙන්නේ. ඒකට සංසාරයට හුරු වෙච්ච හිතක් පින්වත්නි සංසාර ගමනට හුරු වෙච්ච හිතක් ධර්මයේ කෙරෙහි නිවන කෙරෙහි හරවන එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උත්සාහයෙන් වීරියෙන් තමයි කරන්න වෙන්නේ. ඒකට මේ විජයා සූත්‍රයේ ලස්සන දහම් පණිවිඩයක් දහම් කතාවක් අපට කියලා දෙනවා. ඔබ දන්නවා කේමා කියන භික්ෂුණියගේ කේමා කියන්නේ කවුද? බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණියක්. ඉන්න අගතැන්පත් භික්ෂුණියක්. ධර්මයට ආව විදිය හරීම පුදුමයි. මේ සමහර වෙලාවට මේ ධර්ම මාර්ගයට එන විදිය ගැන අපිට හිතන්න බෑ පින්වත්නි.
හරි විස්මිතයි ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙන විදිය. දැන් ඔබ දන්නවා කේමාව කියලා කියන්නේ අග්‍ර මහේසිකාව. ඒ කාලේ හිටපු රජුරුවන්ගේ. ඉතින් මේ රජුරුව බැලුවා රජුරුව බොහොම තිසරණේ පිහිට කරගෙන ගුණධර්ම පුරාගෙන ධර්මයේ තුල ජීවමාන වෙලා හිටියේ බිම්බිසාර රජුරුව. ඉතින් බිම්බිසාර රජුරුවන්ට හිතේ වේදනාවක් තියෙන්න ඇති. අනේ මම මෙච්චර ධර්මයේ හුරු කරනවා අපේ මේ අගමෙහෙසිය ධර්මයට එන්නේ නැහනේ. ඇය ටිකක් රූපයෙන් මත් වෙලා හිටිය කෙනෙක්. රූපේ ගැන ඕනෑවට වඩා හිතපු කෙනෙක්. ඇය හිතුවා බුදුහාමුදුරුවෝ මේ රූපයට නිඳා කරන කෙනෙක්. කොයි වෙලාවෙත් අනිත්‍ය ගැනම කියන කෙනෙක්. අදත් එහෙම හිතන්න පුළුවන්නේ. සමහර අය අද හිතනවා බුදුදහම කියන්නේ සරුව අසුභවාදයක්. හැම එකක්ම අනිත්‍යයි දුකයි මේවා ගැන විතරයි කතා කරන්න කියලා. පින්වත්නි අනිත්‍ය ලෝකයේ අනිත්‍ය විදියට දකින්න දක්ෂ වුණාම අනිත්‍ය වීම ඉදිරියේ කම්පාවක් පසුතැවීමක් හිත් වේදනාවක් නැතුව ජීවිතේ ගෙවලා දාන්න පුළුවන්. ඒ නිසා මේ අනිත්‍ය ස්වභාවයේ ලෝකේ පවතින ස්වභාවයේ තේරුම් අරගෙන ඉන්න එක ඉතා වැදගත් දෙයක්. මේ කේමා කියන බිසව කල්පනා කළා බුදුහාමුදුරුවෝ මේ කොයි වෙලේත් දුක ගැන කියනවා. අනිත්‍ය ගැන කියනවා. මේ රූපයට නිඳා කරනවා කියලා කල්පනා කළා. උපක්‍රමශීලීව රජුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ වැඩ ඉන්න පරිසරය වර්ණනා කළා. රජමාලිගාවේ ඉන්නවනේ කවි කියන මිනිස්සු. ඒ ඇත්තන්න කියලා මේ මුළු විහාරයේ පිළිබඳ කවි ලියලා ඒ පරිසරේ වර්ණනා කරද්දී අන්න ඒ වෙලාවේ තමයි කේමා කියන අග්‍රමහේසිකාවට හිතිලා තියෙන්නේ මෙච්චර ලස්සන පරිසරයක්ද මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. වෙලාවක ගිහින් බලන්න ඕන කියලා හිතුණා. ඒ වෙලාවේ කොහොම හරි ධර්මයට ආවා. උන්වහන්සේ මුණ ගැහිනකොට ඒ ධර්මයට ආපු විදිහ හරිම පුදුමයි. දැන් අපිට උනත් තේරෙන්නේ නැහැ පින්වත්නි ධර්ම මාර්ගයේ කොතනින්ද විවෘත වෙන්නේ කියලා. හරියටම හිතා ගන්න බෑ. දහම් මාර්ගයේ කොතනින් මතුවේද කියලා හරියට සැලසුමක් අදහසක් හදාගන්න අමාරුයි. දැන් සමහර අයට පින්වත්නි අපිට හිතෙනවා ධර්මයට එන ලකුණක්වත් පේන්නේ නැහැ. නමුත් හිතා ගන්න බෑ ධර්ම මාර්ගයේ යැත්තන්කට කොයි විදියට විවෘත වෙනවද කියලා. දැන් මම මේ ළඟදී අත්දැකපු සිද්ධියක් ඔබට කියන්නම්. එක භාවනා කරන හාමුදුරුව කෙනෙක්. කැලේක වැඩ ඉන්න හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේ කැලෑවට වැඩම කළා. ඒ කැලෑවට වැඩම කරලා ඉන්නකොට උන්වහන්සේ බොහොම බණ දහම් පුරාගෙන ඉන්නකොට මේ කැලේ නිතරම දඩේමේන මිනිස්සෙක් හරියට උන්වහන්සේව එතනින් එලවන්න උන්වහන්සේ එතනින් අයින් කරන්න වැඩ කරාලු. කැලෑවට දඩේමේන මිනිස්සෙක් දැන් මේ බුද්ධ කාලේ එකක් එහෙම නෙමෙයි මම ඔබට කියන්නේ. හරියට මේ උන්වහන්සේ ඉවත් කරන්න ඒ භූමියෙන් අයින් කරන්න වැඩ කරලා තියෙනවා. එක දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහින් එනකොට සම්පූර්ණ කුටිය එක පැත්තක් කඩලාලු. මැටි වලින් හදපු කුටිය එක පැත්තක්ම කඩලා දාලාලු. ඒ කියන්නේ කොහොම හරි මේ හාඳුරෝ මේ කැලෙන් එලව ගන්න තමයි වමනාව තිබුණේ. දැන් පහුගිය කාලේ අපි මුණ ගැහුණාම උන්වහන්සේ සිහි කළා. දැන් උන්වහන්සේට උපස්ථාන කරගෙන හොඳට පෙහෙවස් සමාදන් වෙලා ගුණධර්ම පුරාගෙන උන්වහන්සේගේ කැපකරු දායක මහත්තයා වගේ ළඟින්ම ඉන්නේ දඩයන්කාරයා කියලා. දැන් බලන්න මිනිසුන්ගේ අභ්‍යන්තරේ කොහොම වෙනස් වෙයිද කියලා අපිට හිතන්න බෑ. මේ කේමාවගේ චරිතෙත් එහෙම එකක්. වෙනස් වුණු විදිය හිතා ගන්න අමාරුයි. ඇයි රූපයෙන් මත් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ බිම්බිසාර රජුරුව ඇයව යවන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නවත් මහාන වෙන්නවත් අදහසින් නෙමෙයි. මම මෙච්චර ಗುಣධර්ම මත ජීවමාන වෙනවා අනේ අපේ අගමෙහිසිය තිසරණේවත් පිහිටනවා නම් හොඳයි කියන අදහසයි. තිසරණේටවත් එනවා නම් මොන තරම් දෙයක්ද කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්නේ ආරාමෙට කොහොම හරි පිටත් කරලා අරින්නේ. ධර්මයට පැහැදුනා. පුදුමාකාර ශ්‍රද්ධාවක් උපන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය අහගෙන ඉන්නකොට යකඩයක මලකඩ ගැලවි යනකොට යකඩේ පිරිසිදු වෙනවා වගේ හිත පිරිසිදු වෙන්න පටන් ගත්තා. හරීම ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහන් වන්දනා කළා. වන්දනා කරලා මාලිගාවට ගියා. දැන් රජුරවන්න පේනවා බිසවගේ පුදුමාකාර වෙනසක්.
රජ්ජුරුව ඇහුවා දැන් රෑ සිරියහන ඉන්නකොට ඇයි නිදියන්නේ. බොහෝම සතුටින් සැහැල්ලුවෙන් ඒ ගැන සිහි කර කර ඉන්නවා. පහුවෙනිදා උදේන්ම ආහාර ගන්න වෙලාවේ රජ්ජුරුවන්න කියලා තියෙනවා රජතුමනි මට මහාන වෙන්න තියෙනවා නම් හොඳයි. රජ්ජුරුවත් ඉතින් ධර්මයට පැහැදිච්ච කෙනෙක්නේ. රජ්ජුරුව කිව්වා එහෙනම් කැමති නම් පැවිදි වෙන්න කියලා. එතකොට මේ පැවිදි වුණා කියන ආරංචිය මිනිසුන්ට අදහන්න බෑ. හේතුව මොකද්ද? ආරාමිට යන්නවත් කැමති නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා නම් හිමීට ඇඟ අයින් කරගෙන එතනින් පිටත් වෙලා යනවා. එහෙම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වුණා කියන එක හිතා ගන්න බෑ විශ්මිතයි. පින්වත්නි මේ කේමා කියන උත්තමාවිය පැවිදි වුණා කියන ආරංචිය බොහොම කිට්ටුවෙන් ඇසුරු කරපු විජයා කියන තරුණියට අහන්න ලැබෙනවා. ඇයට අදාහ ගන්න බෑ මේ කාරණේ. රූපයෙන් මත් වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රියභාවයක් නැතුව ධර්මී ගැන දන්නේ නැතුව සංඝයා ගැන දන්නේ නැතුව තිසරණී ගැන කිසිම අදහසක් නැතුව මේ ඇඟ ගැනම හිතා හිටපු කේමාව පැවිදි වුණා කියන එක ඇය බොහොම කිට්ටුවෙන් ඇසුරු කරපු අයට පවා පුදුම විස්මයට කාරණයක්. ඉතින් ටික දවසක් ගියා. ඉතින් මේක නිතරම ඔළුවේ තියෙනවා. මෙච්චර රූප සම්පන්න කේමාවත් මහාන වෙලා කියන ආරංචියට දැන් යනවා විජයා කියන තරුණිය යනවා. ගිහින් ඇයට වන්දනා කරනවා. ඇයට වන්දනා කරලා ආයෙත් ගෙදර එනවා. මෙන්න මේ විදිහට ටික කාලයක් යනකොට මෙයාට හිතෙනවා අපි බොහෝම කිට්ටුවෙන් ඇසුරු කරපු කේමා කියන බිසවත් මහාන වුණා නම් මටත් හොඳම දේ තමයි පැවිද්ද කියලා ඔන්න මහාන වුණා. දැන් පැවිද්දට ගියා. දැන් පැවිදි වෙලා ටික කාලයක් ගියා. පින්වත්නි සමාධියක්වත් නැහැ. එක දිගට භාවනා කළා. හිතේ සමාධියක්වත් නැහැ. කීප වතාවක් විහාරෙන් එළියට බහැලා තියෙනවා. මට නම් මේ මහානකම හරියන්නේ නැහැ. මගේ හිත නම් වැඩෙන්නේ නැහැ. හොඳම දේ තමයි ගෙදරට ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්නවා කියලා කීප වතාවක් මං හිතන්නේ 5-6 වතාවක් විහාරෙන් එළියට බහැලා පිටත් වෙලා ගිහින් තියෙනවා. ආයෙ මගට ගිහින් නෑ මේ සංසාරේ බියකරුයි. සංසාරේ දුක් සහිතයි. ආයෙත් කොහොම හරි වීරිය කරනවා කියලා විහාරයට එනවා. වීරිය කරනවා. තමන්ගේ හිතේ සමාධියක්වත් නැහැ. දැන් බලන්න අපිට හිතා ගන්න පුළුවන් දෙයට අපි ගැන. අපි මේ විනාඩි 10ක් 15ක් භාවනා කරලා කර්මස්ථානෙ වෙනස් කරනවා. මෛත්‍රිය වඩන මිනිස්සු දවසක් දෙකක් මෛත්‍රිය වඩලා කල්පනා කරනවා අනේ අපිට මේ මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ. මම මේ භාවනා නිමිත් කර්මස්ථානියවත් වෙනස් කරලා බලන්න ඕනේ කියලා ඔන්න ඊට පස්සේ ආනාපාන සතිය වඩනවා. ඒකත් දවස් දෙකක් විතර වඩලා බලනවා නෑ හිත වැඩින්නේ. මෙන්න මේ විදියට අපේ තියෙන කලබලේ වගේද බලන්න මේ භික්ෂුණිය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ. රහතන් වහන්සේලා විශාල පිරිසක් වැඩ ඉන්න කාලේ වීරිය කරනවා සමාධියක්වත් නැහැ. කීප වතාවක් විහාරයෙන් එළියට බහිනවා අදනන් සිවුර අත්හරිනවාමයි කියලා හිතාගෙන ගෙදර යනවා. ගෙදර ගිහින් සිවුරු අරින්න කල්පනා කරලා මගට යනකොට ගෙදරට යන අතර මඟදී හිතනවා නෑ කොහොම හරි ධර්මී හුරු කරනවා කියලා ආයෙ විහාරයට එනවා. වෙනදට වඩා හොඳට වීරිය කරනවා ඒත් හිත වැඩෙන්නේ නැහැ. අන්තිමටම හිතුණා මේ වැඩේ හරියන්නේ මට උපකාර කරපු ආර්යාව ඉන්නවා. කවුද? කේමා කියන රහත් උත්තමාවිය. කේමා කියන රහත් උත්තමාවියටම තමයි පුළුවන් මගේ හිත හදන්න ධර්මී තුල ජීවමාන කරන්න කියලා විශ්වාසයෙන් ගිහි කාලෙත් හිතවත්කමක් තිබ්බ නිසා කේමා කියන රහත් උත්තමාවිය හොයාගෙන වඩිනවා. දැන් ඔන්න ඇයි වැඩ ඉන්න විහාරයට ගිහින් වන්දනා කරනවා. වන්දනා කරලා කියනවා ආර්යාවනි මට අනුකම්පා කරන්න. ආර්යාවනි මට උදව් කරන්න. මම අසරණයි කියනවා. එක දිගට රෑ දවල් නිදි වරාගෙන භාවනා කළා කියනවා සමාධියක්වත් නැහැ කියනවා.
හිත හුරු කළා කියනවා හිත වැඩෙන්නේ නැහැ කියනවා අනේ ආර්යාවනි මට අනුකම්පා කරන්න මට උදව් කරන්න මට උපකාර කරන්න කියලා වැඳ වැටුණා. ඉතින් ඒ බොහෝම කරුණාවෙන් ධර්මයේ කිව්වා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍ය ස්වභාවය ගැන බණ කිව්වා. එහෙම ගිහින් වාඩි වුණා. ඔය විජයා කියන භික්ෂුණියගේ තේරි ගාථාවල තියෙනවා මම එක දිගට දවස් 7ක් හොඳට හිත සමාධිගත කරගෙන වැඩ හිටියා කියනවා. මට මතක 7 වෙනි දවසේ කියනවා කකුල දිග ඇරි. බලන්න එක දිගට දවස් 7ක් භාවනා කරා කිව්වම් පුදුම නේද? අපිට මේ විනාඩි 10ක් පුළුවන් ද භාවනා කරන්න. විනාඩි 10ක් එක විදියට කොන්ද කෙලින් තියාන භාවනා කරන්න බැරි අපිට විමුක්තිය ගැන හරියට අදහසක් නැති එක පුදුම වෙන්න දෙයක් නැහැ. සෝතාපන්නවත් වෙන්න බැරි වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ බලන්න එක දිගට භාවනා කරලා තියෙනවා දවස් 7ක්. ආහාර ගන්නේ නැතුව. එහෙම භාවනා කරගෙන ඉන්නකොට පින්වත්නි හිත ක්‍රමානුකූලව සමාධිගත වෙන්න පටන් ගත්තා. චිත්ත සමාධිය වේගයෙන් වැඩෙන්න පටන් ගත්තා. ටික කාලයයි ගිය අය රහත් වුණා. දැන් මේ විජයා කියන සූත්‍රයේ තියෙන්නේ ඇය භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ජීවමාන ශ්‍රාවිකාවක් විදියට ධර්මය අවබෝධ කරගත්තා. ධර්මය අවබෝධ කරගෙන පින්වත්නි දැන් ධර්මයේ තුල ජීවමාන වෙලා ඉන්නේ. ඇය ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ගුණධර්ම පුරන්න පටන් ගත්තා. ඒ ගුණධර්ම පුරාගෙන ඉන්නකොට ඇය මේ සම්පූර්ණ එදා පිණ්ඩපාතේ උදේ කාලේ වැඩම කරලා අන්දවණීට වැඩම කරා හුදේකලාවේ බවුන් වඩාගෙන ඉන්න කියලා. ඒ වෙනකොට ඇය රහත් වෙලා. මෙන්න මේ වෙලාවේ මාරයාගේ පැමිණීමක් ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. පාපී මාරයා එක දවසක් උන්වහන්සේ ළඟට එනවා. විජයා කියන රහත් භික්ෂුණිය ළඟට එනවා. ඇවිල්ලා විමසන කාරණේ ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඇයට මෙන්න මෙහෙම කියනවා. ඔබ හරීම ලස්සනයි. දැන් මිනිස්සෙක්ගේ වෙස්යක් මවාගෙන තමයි එන්නේ. ඇවිල්ලා කියනවා ඔබ හරීම ලස්සනයි. ඔය වගේ හැඩකාර කෙනෙකුට හිස මුඩු කිරීම අදාළ නැහැ. ඔච්චර හැඩකාර ලස්සන භික්ෂුණියකට මේ භික්ෂුත්වයේ අදාළ නැහැ. ඔයා හරියන්නේ ගිහිකමට. ඔබ ඔය හිස මුඩු කරලා කසාවත් දරාගෙන ඉන්න එක ඔබේ ජීවිතේ නෙමෙයි. ඔయిత වඩා සුන්දර ජීවිතයක් විඳින්න ඔබට තියෙනවා. ඒ නිසා පංචතූර්ය නාදයෙන් මුසපත් වෙන්න මාත් එක්ක එන්න කියනවා. මමත් තරුණයි, ඔයත් තරුණයි, අපි දෙන්නම තරුණයි. ඔබ මා සමග හොඳට ගැලපෙනවා. ඒ නිසා ඔබට හරියන්නේ ওই සිවුර නෙමෙයි. කසාවතක් පොරවාගෙන හිස මුඩු කරගෙන කැලේකට වෙලා මැටි පාත්‍රයක් අතේ තියාගෙන ඉන්න ජීවිතේ නෙමෙයි ඔබට හරියන්නේ. ඔබ වගේ ලස්සන කාන්තාවකට සිවුර ගැලපෙන්නේ නැහැ. ඔබට ලස්සන හොඳ කසීසලු තියෙනවා. ඒ සලු මම ඕන තරම් දෙන්නම්. ඔබත් තරුණයි, මමත් තරුණයි. ඒ නිසා අපි දෙන්නම ඔය ජීවිතෙන් අයින් වෙලා පංචතූර්ය නාදයෙන් මුසපත් වෙමු කියලා කිව්වහම ඇය දෙන පිළිතුර තමයි මේ දේශනාවේ තියෙන්නේ. එතකොට දැන් අදත් අපිට හරියට තේරෙනවා අද ඉන්න කෙනෙක් කොයි විදියට වර්ණනා කළොත් ඒකාන්ත වශයෙන් එයා අහුවෙලා යන්නේ නැද්ද? අහුවෙනවා. අද ඉන්න කෙනෙකුට කිව්වොත් ඔයාගේ කොණ්ඩේ ලස්සනයි, ඔයාගේ මූණ ලස්සනයි, ඇස් දෙක නිකන් තරු කැට වගේ බබලනවා. මේ විදියට වර්ණනා කළොත් ධර්මයට විවෘත නොවිච්ච කෙනෙක් අහුවෙලා යනවා මේ වචන ටිකට. දැන් ඔබ දන්නවා අර භික්ෂුණියකට සල්ලාල තරුණයෙක් මූණට මුණ ගැහිනවා. මූණට මුණ ගැහිලා ඒ තරුණයා මේ භික්ෂුණිය ගැන වර්ණනා කරනවා. කොහොමද වර්ණනා කරන්නේ? ඔයාගේ ඇස් දෙක විදුලි කොටනවා වගේ. ඔය ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට මම වශී වෙලා යනවා ඔබට. ඒ නිසා මම මේ ඔබේ ආදරේ ප්‍රාර්ථනා කරගෙන ආවේ කියනකොට ඇය කොහොමද කියන්නේ? ඇය කියනෝ නෑ බොරු කියන්න එපා. මේ ඇස් දෙක උදේම ඔබ දැක්කොත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. මේ ඇස් වලින් උදේට කබ කඳුළු වැగిරෙන්නේ. දැන් බලන්න ධර්මීයට විවෘත වෙච්ච කෙනා ධර්මයෙන් තමයි ඒක දිහා බලන්නේ. ධර්මී දන්නේ නැති කෙනෙකුට ඕක කිව්වොත් එයා සමහර විට දවස් ගාණක් කණ්ණාඩිය ළඟට ගිහින් ඒ ගැනම හිත හිතා සමහර විට
ඒ ගැනම සිහිය පවත්වාගෙන සමහරට තවත් කෙනෙක් එක්ක මේ කාරණා නැවත නැවත ආවර්ජනය කර කර සතුටු වෙයි. ධර්මයට විවෘත වුණාම එයා යථාර්ථයට තමයි විවෘත වෙන්නේ. ඉතින් මේ විදිහට මේ භික්ෂුණියට මේ මාර්යා ඇවිල්ලා කරන ප්‍රකාශනය ඉල්ලීම බොහොම බරපතල ඉල්ලීමක්. ඒ ඉල්ලීමට ඇයගේ ප්‍රතිචාරය දැන් පින්වත්නි අදත් අපිට හරියට මාර බලපෑම වැඩි. හරියට මාර්යාගේ බලපෑම නිසා අපි පීඩාවටපත් වෙනවා. පින්වත්නි මේ ඇහැට දකින රූප නිසා අපි කල්ප ගණන් මහ මුහුදේ ඉපදිලා ඉන්න ඇති. කල්ප ගණන් නිරේ උපදින්න ඇති. පින්වත්නි එහෙම බලනකොට මේ ඇහැ ඔබට හතුරු වෙලාද මිතුරු වෙලාද? මේ ඇහැ ඔබට හතුරු වෙච්ච අවස්ථා වැඩි. මේ ඇහැ නිසාම ඔබ විඳවා ආපු සංසාරයක් තියෙන්නේ. මේ කන ඔබට හතුරු වෙච්ච අවස්ථා තමයි වැඩියෙන් තියෙන්නේ. මේ කනට ඇහිච්ච දේවල් නිසා ඔබ සෑහෙන කාලයක් දුගතියට වැටිලා ඉන්න ඇති. പ്രേත ලෝක වලට වැටිලා ඉන්න ඇති. සතර අපායට වැටිලා ඉන්න ඇති. ඒ වෙලාවේ මේ භික්ෂුණිය කියන කතාව ඊටාම වැදගත් කතාවක්. මේ භික්ෂුණිය කියනවා මාර්යාට දැන් මේ වෙලාවේ මේ භික්ෂුණිය කල්පනා කරනවා මේ සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ මේ. දැන් බලන්න වචනයෙන් දැනගන්නවා මේ මාර්යා කියලා. කතා බහ කරන විදියෙන් දැනගන්නවා මේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි මේ මාර්යා කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා මේ නම් සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ මේ ඒකාන්ත වශයෙන් මාර්යාමයි. එහෙම කියලා තමයි පින්වත්නි මේ ගාථාව හයියෙන් මාර්යාට ඇහෙන්න අන්දවණේ ඇතුලේ ඉඳලා මේ විජයා කියන භික්ෂුණිය කියන්නේ. රූප සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා. මේ රූප ශබ්ද ගන්ධ රස ආදී මේ කාරණා නිසා හිත ඇලිලා යනවා. ඒක හිතේ ස්වභාවය. පාපී මාර්ය මේ රූප ශබ්ද ගන්ධ රස මේ සියල්ල මම ඔබටම පරිත්‍යාග කරනවා. මේවා මට ඕන නෑ. මේ දකින්න සියලු රූප ඔබම තියාගන්න. දැන් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙන එක්තරා වෙලාවක උන්වහන්සේ මේ විදියම කාරණයක් කියද්දී මහණෙනි ඇස අනිත්‍යයි. මං හිතන්නේ මේ දේශනාව කරලා තියෙන්නේ කුඹුරක් මැද වෙලක් මැදදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විග්‍රහයක්. මහණෙනි මේ ඇස අනිත්‍යයි. මහණෙනි මේ ඇසට ගැටෙන රූපත් අනිත්‍යයි කියනකොට ගොවියෙක් ආවා කියනවා හරක් හොයාගෙන. ඉතින් මේ අනිත්‍ය ගැන කියද්දී භික්ෂුන් වහන්සේලා මේ යථාර්ථයට Tamanගේ මනස විවෘත කර ගනිද්දී ධර්මී කෙරෙහි හිත පිහිටව ගනිද්දී මේ ගොවිය ඇවිල්ලා ඇහුවලු මේ ස්වාමීනි ඔබ වහන්සේ බණ කියනවා වගේ පොඩ්ඩක් ඔය බණ ටික නතර කරලා ස්වාමීනි මට පොඩ්ඩක් උදව් කරන්න මොකද්ද කියලා අහලා තියෙනවා. ස්වාමීනි මගේ මේ හරක් පට්ටිය හොයාගෙන මම මේ දුවගෙන ආවේ. ස්වාමීනි මගේ හරක් ටික නැති වෙලානේ. ස්වාමීනි ඔබ වහන්සේ දැක්කද මෙහෙන් හරක් යනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ බලනවා මේ ඊටා සුන්දර අනිත්‍ය ගැන, ඇස ගැන, කන ගැන, නාසය ගැන, අනිත්‍ය ගැන ඊටා සුන්දර දහම් කතාවක් කරනකොට මේ දහම් කතාව නතර කරලා හරක් ගැන අහන්නේ කවුද කියලා උන්වහන්සේ දකිනවා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා මේ මාරයා තමයි ගොවියෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒයි මාරය නුඹේ හරක් නුඹ බලාගනි. නුඹේ හරක් නුඹ බලාගනි. දැන් මාරයාගේ ස්වභාවයක් තියෙනවා මේ ඇවිල්ලා ඉන්නේ මාරයා කියලා දැනගත්තොත් ඒ මාරා වේශයෙන් අයින් වෙලා මිනිහෙක්ගේ වේශයෙන් පෙනී ඉන්නවා කියනවා. මිනිහෙක්ගේ වේශයෙන් අයින් වෙලා මාරයාගේ වේශයෙන් පෙනී ඉන්නවා කියනවා. දැන් ඇවිල්ලා ඉන්නේ ගොවියෙක්ගේ වේශයෙන්නේ. ඒ වේශය අයින් කරලා මාරයාගේ සැබෑ ස්වභාවයෙන් පෙනී හිටියා කියනවා. පෙනී ඉඳලා කිව්වලු ශ්‍රමණය ඔය ඇස මගේ. ශ්‍රමණය ඔය කනත් මගේ. නාසයත් මගේ, දිවත් මගේ. මේ විදිහට සියලු ඉන්ද්‍රිය ගැන කියලා කියනවලු ශ්‍රමණය ඔය ඇසට ගැටෙන රූප මටයි අයිති. මගේ සීමාවටයි අයිති. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පාපී මාරය මේ ඇස නුඹේම තමයි. මේ ඇසට ගැටෙන රූපයත් නුඹේම තමයි. එතකොට දැන් මේ කාරණේම තමයි මේ භික්ෂුණිය මතු කරන්නේ. රූප සද්ධා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා. මේ හිතට ඇලෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ සියල්ලම
ලෝකෙ තියෙන බව හැබෑව. මේ තියෙන ඔක්කොම උඹට තමයි අයිති. නුඹට තමයි අයිති. මම ඒවා ඔබටම දෙනවා. එහෙමයි අය කියන්නේ. මේ කිසිවකින් මට වැඩක් නෑ. එහෙම කියලා ඉවර වෙලා ආයෙත් ඇය කියනවා මේ බිඳිලා යන ශරීරය, මේ කැඩිලා බිඳිලා යන ශරීරය ගැන මම ලැජ්ජාවටපත් වෙනවා. දැන් බලන්න ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් හිතන විදිය. මේ අනිත්‍ය වෙලා යන ශරීරය පිළිබඳව තමයි ලැජ්ජාව උපදව ගන්නෙ. කාම තණ්හාව මම සම්පූර්ණයෙන්ම උදුරලා දාපු කෙනෙක්. කාම තණ්හා සමූහතා මම මේක සම්පූර්ණයෙන්ම උදුරලා දාපු කෙනෙක්. ඒ නිසා මට මේ බිඳිලා යන ශරීරයෙන් වැඩක් නෑ. දැන් බලන්න ධර්මයට විවෘත වුණාට පස්සේ මේ ශරීරයේ තමා දෙස දකින කෝණය, මේ කය පිළිබඳ මේ ධර්මයට විවෘත වෙච්ච කෙනෙකුට ඇතිවෙන හැඟීම, අදහස තමයි මේ විජයා කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් ගාථාවකින් සිහි කරනවා මේ ලෝකේ රූප ලෝක කියලා තත්වයක් තියෙනවා. ඒ වගේම අරූප ලෝක කියලා තත්වයකුත් තියෙනවා. සමහර අය එහෙ ගිහින් උපදිනවා. ඒක විස්මයක් නෙමෙයි. දැන් බලන්න ඇයිගේ කතාව කොච්චර ලස්සනද. ඒ කියන්නේ ධ්‍යාන සමාපatti උපදවාගෙන දක්ෂ කෙනෙකුට හිත වඩාගෙන අරූපාවචර ලෝකවල උපදින්න පුළුවන්. හැබැයි ඒක සැබෑ ජයග්‍රහණය නෙමෙයි. අය කියන්නේ ඒකයි. මේ ලෝකේ සැබෑ ජය ගැනීමක්, සැබෑ නිදහස් වීමක් ලෝකේ තියෙනවා. ඒ සැබෑ නිදහස් වීම කියන්නේ මේ රූපාවචර ලෝකවල අරූපාවචර ලෝකවල උපදින එක නෙවෙයි. සුගති භූමි තමයි. මනුස්ස ලෝකේ උපදින එක විශාල ලාභයක් තමයි. දෙවිවරු අතරට යෑම සුගතියක් තමයි. ඒක විශාල ලාභයක්. හැබැයි ඒක බුද්ධ ශාසනයේ තියෙන කූට ප්‍රාප්තිය නෙමෙයි. ඒකයි මේ කතාව කියන්නේ. සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු කරාට පස්සේ ආය හොයන්න බැරි වෙන්නම, නැවත හොයාගන්න බැරි වෙන්නම මේ ගමන නිමා කරනවා. මෙන්න මේ කතාව කියනකොට පාපී මාරයා පසු බහිනවා. පින්වත්නි මේ කාරණාවල ඉතා ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි පින්වත්නි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ නැවතත් සුගතියක ඉපදෙන්න අවස්ථාව හදන්නම නෙමෙයි බුදුහාමුදුරුවන් වමනා වුණේ. නිවන ගැන අදහසක් තියාගෙන සුගතියට යන්න සැලැස්මක් හදාගන්න එක මිනිස්සෙකුට වැදගත්. හැබැයි පින්වත්නි හොඳට අදහසක් තියාගන්න ආයු උපතක් කරා යනවනම් මනුස්ස ලෝකේ වගේ තැනක ඉපදෙන්න කල්පනා කරන්න එපා. හේතුව තමයි ඉස්සරහට මේ මනුස්ස ලෝකේ වුණත් මේ ධර්මයේ ඇහි කියලා අපිට හිතන්න බෑ. මනුස්ස ලෝකයේ තුල වුණත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා පින්වත්නි හොඳට යටිහිතේ අදහසක් තියාගන්න සුගතියක යනවනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් තැනක ඉපදේවා කියන අදහස තියාගන්න. සුගති භූමියකට යනවනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනක මං ඉපදේවා කියන අදිෂ්ඨානය තියාගන්න. දැන් මේ භික්ෂුණිය කියනවානේ ලෝකේ රූපාවචර ලෝක තියෙනවා. අරූපාවචර ලෝකයක් තියෙනවා. ඒ සියල්ල අභිබෝල මේ අවිද්‍යාව නැති කරගත්තට පස්සේ ආය හොයන්න බැරි වෙන්නම මේ ගමන මං ඉවර කරගෙනයි ඉන්නේ. ඒ නිසා මාරය රූප ටික ඔයා තියාගන්න, ශබ්ද ටික ඔයා තියාගන්න, රස ටික ඔයා තියාගන්න. ඒවා මං ඔයාටම දෙනවා. ඒවා ඔයාටම අයිති දේවල්, මට ඒවා වැඩක් නෑ. මම සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැති කළා කියන කාරණය වැදගත්. පින්වත්නි ජීවිතයට ඉඳුල් වෙන්න දෙන්න එපා. ජීවිතේ ඉඳුල් කරගන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් අංගුත්තර නිකායේ තියෙනවා මේ ජීවිතේ ඉඳුල් කරගන්න එක ගැන. ජීවිතේ රාගයෙන් මුසපත් වුණාම, ද්වේෂයෙන් මුසපත් වුණාම, මෝහයෙන් මුසපත් වුණාම, භාවනාවට උදාසීන වුණාම, පින්වත්නි සිහිය නැති වුණාම, ඉන්ද්‍රිය සංවරේ නැති වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මැස්සෝ එලව පහර දෙනවා කියනවා. දැන් මැස්සෝ වැහින්නේ පින්වත්නි ඉඳුල් වෙච්ච තැනකට. ඉඳුල් තියෙන ජරා ජීර්ණ වෙච්ච තැනක තමයි මැස්සෝ ගොඩාක් එකතු වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ජීවිතේ ඉඳුල් කරගන්න එපා. රාගයෙන් මුසපත් වෙලා, ද්වේෂයෙන් මුසපත් වෙලා, මෝහයෙන් මුසපත් වෙලා, භාවනාවට උදාසීන වෙලා මහණෙනි සිහිය නැති වෙලා ඉන්ද්‍රිය අසංවරය ඇති වුණාට පස්සේ මහණෙනි මැස්සෝ එලව පහර දෙනවා කියනවා.
පින්වත්නි මොනවද මේ ඉඳුල් කියලා කියන්නේ? ඉඳුල් කියලා කියන්නේ දැඩි ආසාවට කියන වචනයක්. ඉඳුල් කියලා කියන්නේ දැඩි ආසාවට කියන වචනයක්. පිලුණු වෙනවා කියලා කියන්නේ මොකද්ද? පිලුණු වෙනවා කියලා කියන්නේ පින්වත්නි ක්‍රෝධයෙන් හදවත වැහිලා යනවා. ද්වේෂයෙන් හදවත වැහිලා යනවා. කාමයන්ගෙන් හදවත වැහිලා යනවා. මෝහයෙන් හදවත වැහිලා යනවා. ඒකට තමයි ඉඳුල් වෙනවා කියලා කියන්නේ. එහෙම වුණාන් පස්සේ පින්වත්නි කෙලෙස් කියන මැස්සෝ එලව එලව පහර දෙනවා. මේ දේශනාව කරලා භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා මහණෙනි ජීවිතයේ කෙලෙස් වලින් ඉඳුල් කරගන්න එපා කියලා. ඒ නිසා පින්වත්නි බුදු කෙනෙක්ගේ ධර්මයේ මුණ ගැහුණ එකේ මේ අවිද්‍යාව සම්පූර්ණ දුරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙල තුල ජීවමාන වෙන්න බලන්න. මේ කාම සම්පත් ඔබව යට කරගෙන යනවා. ඒක නතර කරන්න අමාරුයි. කාම සම්පත් ඔබව යට කරගෙන යනකොට ධර්මයක්ම මතු කරගන්න දක්ෂ වෙන්න. දරුවන්ට බැඳිලා ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් වලට බැඳිලා මේ යන ජීවිතය මේ සෙනෙහසම තමයි ඔබව යට කරගෙන යන්නේ. දැන් අම්මාට ඉන්න සමීප බැඳීමක් තමයි දරුවා කියලා කියන්නේ. එතකොට දරුවා කියලා කියන්නේත් එක්තරා කාම භාණ්ඩයක් විදියට දකින්න දක්ෂ වෙන්න. එතකොට මේ දක්ෂතාවයේ මත ගිහියෙක් අහන්න පුළුවන් හොඳයි ඒ දක්ෂතාවයේ මත කොහොමද හාමුදුරුවනේ මේ බුද්ධ ශාසනයට කිට්ටු වෙන්නේ? බුද්ධ ශාසනයට කිට්ටු වෙනවා කියන්නේ මේ පුද පූජා ටිකට ලං වෙනවා කියන එක නෙමෙයි. එවැනි ජීවිතයක් බුද්ධ ශාසනයට කිට්ටු වෙන්නේ පින්වත්නි ඔබ කරන ඒ කියන්නේ දරුවෙක් වෙනුවෙන් පවා කරන යුතුයකම් වගකීම් ටික තුල කුසලයක් විදියට දකින්න දක්ෂ වෙන්න. යුතුයකම තමයි කරන්නේ. දරුවෙක් වෙනුවෙන් යුතුයකම් වගකීම් ටික තමයි කරන්නේ. නමුත් ඒ වගකීම තුල පවා කුසලයක් විදියට ඒ වගකීම දකින්න දක්ෂ වෙන්න. අන්නේ දක්ෂතාවයේ තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ගෙවන කෙනෙක් ධර්මීට කිට්ටු කරලා අවිද්‍යාව නැති කරන වැඩපිළිවෙල තුල ජීවමාන කරන්නේ. පින්වත්නි මේ සෙනෙහස පස්සෙන් හෙවණැල්ලක් වගේ දුක එන්නේ. පැවිද්දෙකුට උනත් ඒක හරිම හානි කරයි. දැන් බුද්ධ කාලේ හිටියා කුමාර කස්සප කියන මාතාව. ඇය විවාහ වෙනවා දෙමව්පියන්ගේ කැමැත්තට. විවාහ වෙලා ටික කාලයකින් පින්වත්නි ඒ විවාහ ජීවිතය තුළ Tamanගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා පසුතැවීමක් ඇති වෙනවා. පින්වත්නි මොකක්ද ඇයගේ අරමුණ? ඇයට තිබ්බ අරමුණ තමයි කොහොම හරි මේ සංසාර දුක ඉවර කරගන්නේ. බුදු කෙනෙක් මධ්‍ය මණ්ඩලයේ බණ කියනවා කියන ආරංචියක් තිබුණා. ඒ ආරංචියත් එක්ක ඇයට තිබ්බ අදහස තමයි කොහොම හරි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය තුල ජීවමාන වෙන්න. ඉතින් විවාහ වෙලා ටික කාලයක් ගියා. දවසක් රාත්‍රියක Tamanගේ මහත්තයාට මේ ගැන කිව්වා. මට මේ ජීවිතය ගැන කලකිරීමක් තියෙනවා. මට නම් මේ කාම සම්පත් ගැන හිතේ පසුතැවීමක් තියෙනවා. ඒ නිසා මටත් හිතෙනවා මහාන වෙන්න කියලා. දැන් මේ මිනිස්සයා හරි සත්පුරුෂයි. මේ මිනිස්සයා කිව්වා ඉතින් ඔයාගේ කැමැත්ත ඒක නම් මහාන වෙන්න. හොඳම දේ මහාන වෙන එකනේ කියලා ඔන්න මහාන වුණා. මහාන වෙලා ටික කාලයක් යනකොට ඒ මහාන වෙනකොට දන්නේ නැහැ Tamanගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. සිවුරු පොරෝගෙන හිස මුඩු කරගෙන ඉද්දී පින්වත්නි මෝරාගෙන කුසක් හැදුනා. දැන් දරු ගැබක් තියෙනවා. එතකොට භික්ෂුණියකට දරු ගැබක් තියෙනවා කියන එක මිනිස්සු අතර වේගයෙන් ලැබුගින්නක් වගේ ප්‍රචාරය වුණා. අහවල් විහාරේ ඉන්න භික්ෂුණිය දරුවෙක් වදන්න දරුවෙක් ලැබෙන්න සූදානම් වෙනවා. ඉතින් මේ කාරණයක් එක්ක මිනිස්සු අතරින් විශාල විරෝධයක් ආවා. අන්තිමටම භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා හොයලා බලලා මේක දිග සිද්ධියක්. මේ සිද්ධිය අතර භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා මහණෙනි මේ භික්ෂුණිය ගිහි කාලේ ගිහි ජීවිතේ ගත කරද්දී පැවිදි වෙන අදහස තිබුණා කියනවා. විවාහ වෙලා ටික කාලයක් යනකොට පැවිදි වෙන්න වැඩපිළිවෙල හදාගනිද්දී ඇය දන්නේ නැහැ කියනවා ඇයගේ කුසේ දරුවෙක් ඉන්න බව. පස්සේ ඇය පැවිදි වෙනවා. පැවිදි වෙලා මේ දරුවෙක් ඇයගේ කුසේ වැඩෙන්නේ පැවිදි වුණාට පස්සේ වෙච්ච සිදුවීමක් නෙමෙයි කියනවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලයි මේ දරුවා කුස තුල හටගත්තේ කියලා. අන්තිමටම කොහොම හරි දරුවා ඇය ආරාමේ ඉඳලම පුංචි දරුවෙක් නලවමින් හදා ගන්නකොට දවසක් කොසල් රජුරෝ මෙතනින් යනකොට දරුවෙක් කඬන හඬ ඇහෙනවා. මේ හඬ ඇහිලා ඉතින් කරුණ හොයලා බලලා භික්ෂුණී ආරාමික දරුවෙක් හදන්න පුළුවන්ද කියලා
ඇය කිරිමව්වරුන්ට ගිහින් දීලා මේ දරුවා ටිකක් පෝෂණය කරලා යම්තාක් යමක් තේරුම් ගන්න පුළුවන් වයසේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්කරගෙන ඇවිල්ලා මහාන කරනවා. මහාන කරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරනවා. ධර්මය අවබෝධ කරන්න ආපු ඒ කුමාර කාශ්‍යප මාතාවට ධර්මය අල්ලන්න බැරි වුණා සෙනෙහස නිසා. හැම වෙලාවකම ඇය හදවතින් කඩා වැටුණා අනේ මගේ දරුවා දැක ගන්න නෑ නේද කියලා. භික්ෂුණී ආරාමයේ තුල ඇත්තටම ඇය ඊටා අවංකව හෘද සාක්ෂියෙන් තමයි ධර්ම මාර්ගයට ආවි කොහොම හරි සසර දුක ඉවර කරගන්නවා කියලා. හැබැයි අර සෙනෙහසත් එක්ක පින්වත්නි ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව යට ගියා. දවසක් කුමාර කශ්‍යප හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට දුවගෙන ගිහින් උන්වහන්සේගේ කකුල් දෙක අත ගාලා වැඳලා උන්වහන්සේගේ පාසටහන් ළඟ වැඳ වැටිලා කියනවා අනේ මගේ පුතා නේද මේ විදියට අඬද්දී උන්වහන්සේ ධර්මී කියනවා. අමාරුවෙන් ධර්මී තුල ජීවමාන වෙන්න උත්සාහ කළේ. පින්වත්නි ධර්මය අවබෝධ කරන්න මේ සෙනෙහස හරි බාධාවක්. නමුත් මේ සෙනෙහසත් එක්ක ධර්මයේ හුරු කරන්න දක්ෂ වෙන්න පහසු නෑ. මොකද දැන් කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ ඇයට කියන ධර්මපරියායේ තියෙනවා මේ සෙනෙහස පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ තමයි දුක එන්නේ කියලා. මේ සෙනෙහසත් එක්ක පින්වත්නි පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ දුක එනවා. ඒ සෙනෙහසින් මුසපත් වුණාට පස්සේ යා දුකෙන් තමයි මුසපත් වෙන්නේ. එයාට ධර්මයේ ජීවමාන කරගන්න තියෙන අවස්ථාව යට යනවා. ඒ නිසා පින්වත්නි දක්ෂ වෙන්න මේ සෙනෙහස අතර මේ කාම බැඳීම් අතර මෞපිය සෙනෙහස මේ දූදරු සම්බන්ධතා මේ සියල්ල අතර පින්වත්නි ඊටා පරිස්සමින් ධර්මී මතු කරගන්න. ඒ මතු කරගන්න විදිය තමයි මම කිව්වේ කොහොමද? දරුවෙක් ගැන වුණත් කමක් නැහැ. දරුවෙක් වෙනුවෙන් යුතුයකම් ටික කරද්දී දෙමව්පිය වෙනුවෙන් යුතුයකම් වගකීම් ටික කරද්දී ඒ යුතුයකම තුල කුසලයක් විදියට දකින්න දක්ෂ වෙන්න. ඒ යුතුයකම කුසලයක් විදියට මනසින් දකින්න දක්ෂ වුණොත් මේ ගිහි ජීවිතය තුළම ධර්මය අවබෝධ කරගන්න කමටහනක් හොයාගන්න ඔබට කුසලතාවයක් ලැබෙයි. ඒ නිසා පින්වත්නි අපි මේ මතක් කරපු දේශනාව ඔබට ඉතා වැදගත් දේශනාවක්. මේ විජයා කියන භික්ෂුණිය බොහොම පහසුවෙන් ධර්මය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. බොහොම දුෂ්කරතා මැද්දේ තමයි ධර්මයේ තුල ජීවමාන වුණේ. අවුරුදු ගාණක් ධර්මයේ හුරු කළා. සමහර වෙලාවට කඩා වැටුණා මට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. නමුත් ඇයි තා පරිස්සමින් මේ ධර්මී Tamanගේ ජීවිතය තුල ජීවමාන කරගත්තේ. ඔබ හැම දිනාටමත් ඔබේ ජීවිතය තුල ධර්මී ජීවමාන කරගන්න. බොහෝ අපහසුතා මැද්දේ වුණත් ධර්මී තුල දායාද වීම පිණිස මේ දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානෙන් අපි අද මේ සජීවී සූත්‍ර ධර්ම දේශනාව නිමා කරනවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙන්නේ ලීලාවතී මෑණියන් අභාව ප්‍රාප්ත වෙලා වසරක් පිරීම නිමිති කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ දේශනාවට ඉතාම වුවමනාවෙන් Tamanගේ කාලයේ ධනේ ශ්‍රමයේ කැප කරමින් මේ කටයුත්ත සිද්ධ කරනවා. වතුකාරගේ ඉන්ද්‍රානි ගුණතිලක කියන Tamanගේ දයාබරණීය දියණිය පූර්ණ දායකත්වයේ දරනවා. ඒ වගේම අනුශාන් සමරවික්‍රම මුණුබුරා මණ්ඩල කන්දගේ සරණ දිල්හාරා මිනිබිරි ඒ වගේම මණ්ඩල කන්දගේ ඉශාකා උදානි මිනිබිරි කියන Tamanගේ දියණිවරු ඇතුළු සියලු දෙනාම මැදිහත් වෙලා අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනවා. විශේෂයෙන්ම දැනට වසරකට ඉහතදී මිය පරලෝකීය ලීලාවතී මෑණියන් ප්‍රධානව මියගිය සියලු ඥාතීන්ට මේ පින් උපකාර වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ලීලාවතී මෑණියන් ප්‍රධාන මියගිය සියලු ඥාතිවරු යම් දුක් සහිත තැනක නම් ඉන්නත් මිදේවා. සැපවත් භාවයට පත් වේවා. ඒ සැපවත් ජීවිතයක නම් සැප වඩා වර්ධනය කර ගනිත්වා. ලීලාවතී මෑණියන් ප්‍රධාන සියලු ඥාතීන්ට ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි සිහි කරනවා. ඒ වගේම පින්වත්නි දේශනාවට දායකත්වයේ දරන වතුකාරගේ ඉන්ද්‍රානි ගුණතිලක මහත්මිය ප්‍රදාන සියලු ඥාතිවරුන්ට මේ දේශනාවට දායකත්වයේ දරපු හැම දිනාටම මේ පින් උපකාර වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී සසර සුවපත් වේවා.
හැම දිනාගේම ජීවිතයට ධර්මී පිහිට උපකාර වේවා. ධර්මීය තුල ජීවමාන වීම පිණිස ඉන්ද්‍රාණි ගුණතිලක මහත්මිය ප්‍රදාන පින්වත් හැම දිනාටම අවස්ථාව ලැබේවා. මේ බුද්ධ ශාසනය තුලදීම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි සිහි කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අනුමෝදනා වේවා. සියලු දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. ඒ වගේම සියලු දෙවියන් ප්‍රධානව බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ මහා සංඝරුවනටත් උතුම් නිවන් පිණිසම මේ පිං බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි හැම දිනාම ධර්ම දේශනාව නිමා කරනවා ගාථා සජ්ජායනා කරමින් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් කොළඹ 10 මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරවාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී සදැහැති දායකත්වයේ ලබා ගත්තා ලීලාවතී මෑණියන් පරලෝසපත්ව වසරක් සපිරීම නිමිති කොටගෙන එතුමියගේ දියණිය වන වතුකාරගේ ඉන්ද්‍රාණි ගුණතිලක මහත්මිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් වන අනුෂාන් සමරවික්‍රම, මඩලකන්දගේ සරණි දිල්හාරා සහ මඩලකන්දගේ ඉෂාකා උදානි යන සදැහැති පිරිස. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තේන විජයා සූත්‍රය ඇසුරෙන්. එසේනම් සදහැවතුනි, සිහිපත් කිරීමත් සමගින් හෙට දවසේදී සවස් 4ට මෙවැනි සජීවී සූත්‍ර ධර්ම දේශනාවකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔකෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.